समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද සන්ධ්‍යායාමයේ අපේ සදහැවත් පිරිස වෙනුවෙන් මේ ධර්මානුශාසනාව සිද්ධ කරලා දෙන්නට කියලා අපිට ආරාධනා කරන්නට යෙදුනේ ජපානයේ ව්‍යාපාර කටයුතු කරමින් ජීවත් වෙන චින්තක වීරසේකර මැතිතුමා. එම මැතිනිය වන කල්යාණී වීරසේකර මැතිනිය ඉතාම ශ්‍රද්ධාවෙන් මේ පින්කම කරන්නේ වසරකට කලින් 2020 අප්‍රේල් 15 වෙනිදා අභාවයට පත්වෙච්ච ආදරණීය අම්මා ශ්‍රීමති වීරරත්න මාතාවට කල්යාණී වීරසේකර මහත්මියගේ ආදරණීය අම්මට පින් අනුමෝදන් කරන්ට, අපේ චින්තක මහත්මයාගේ නැන්දනිය එතුමියට පින් දෙන්නටත්, මාවනැල්ලේ පදිංචිව ඉඳලා මිය ගියපු සිරිසේන වීරසේකර මැතිතුමාට සහ කැලණියේ පදිංචිව ඉඳලා මිය ගිය එඩ්වින් වීරරත්න ආදරණීය පියාණන් වහන්සේලා දෙපළට පින් අනුමෝදන් කරන්ටත් බලාපොරොත්තු වෙනවා. ඥානවතී වීරරත්න චින්තක වීරසේකර මහත්මයාගේ ආදරණීය අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ බලාපොරොත්තු අතර තිබෙනවා. විශේෂයෙන්ම චින්තක මහත්මයා පිළිබඳව අපට අපේ මේ රටේ ව්‍යාපාර කරමින් කටයුතු කරන ජීවත් වෙන අපේ කල්යාණ මිත්‍රයෙක් ලෙස, සොහොයුරෙක් ලෙස අපි බොහොම සමීපව ඇසුරු කරන අපේ දමිත් සමරසිංහ මහත්මයා අපට සිහිපත් කළා බොහොම වැදගත් විදියට, බොහොම සාමකාමීව, කාටවත් කරදරයක් නැතුව හොඳින් ව්‍යාපාර කටයුතු කරගෙන බොහොම යහපත් ජීවිතයක් ගත කරනවා කියලා. එතුමන් අපට මුණ ගැහිලා නැති වුණත් මේ උතුම් පින්කම සිද්ධ කරලා දෙන්නට කියලා දමිත් මහත්මයා අපෙන් ඉල්ලා සිටියා තමන්ගේ කල්යාණ මිත්‍රයා වෙනුවෙන්. නමුත් චින්තක මහත්මයා සමග අපට අවස්ථා කිහිපයක දුරකථනයෙන් සම්බන්ධ වෙන්නට අවකාශය ලැබුණා. ඉතින් අපි විශේෂයෙන්ම මේ ආදරණීය මෞතුමියගේ වර්ෂපූර්ණ ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් මේ වගේ සජීවී ධර්මානුශාසනාවක් බුද්ධ පුතුන් ඔස්සේ සිද්ධ කරලා එපින ආදරණීය මාතාවට අනුමෝදන් කරන්නට අපිට ආරාධනා කිරීම ගැන අප ස්තුතිවන්ත වෙනවා. ඉතින් දුවෙකුට වුණත් පුතෙකුට වුණත් තමන්ගේ ජීවිතයේ විශාලම බැඳීම් දෙකක් තමයි අම්මා සහ තාත්තා. මව්ගේ අභාවය, පියාගේ අභාවය දරුවන්ට වයස කීයේදී මිය ගියත් ඊටාම වේදනාකාරී අත්දැකීමක්. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදියට ඉපදුණු හැම කෙනෙක්ගෙම අපිට ප්‍රිය වෙලා ඉඳපු අයගෙනුත් අපිට අප්‍රිය වෙලා ඉඳපු අයගෙනුත් අපිට වෙන් වෙන්නට සිද්ධ වෙන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන ධර්මතාවක්. අපිට ප්‍රිය අය සහ ප්‍රිය දේවල් අහිමි වෙන එක. ඉතින් විශේෂයෙන්ම තමන්ගේ ආදරණීය මෞතුමිය
අභාවයට පත්වීම ඒ දියණියටත් අනෙකුත් තව දරුවෝ ඉන්නවා නම් ඒ ඇත්තන්ටත් වේදනාවක්. දෙදෙනාගෙම චින්තක මහත්මයාගෙත් නොන මහත්මියගෙත් ආදරණීය පියාණන් වහන්සේලා ඊට කලින් අභාවයට පත් වෙලා තිබෙනවා. ඒ සියලු දෙනාටම පින්පෙත් අනුමෝදන් කරලයි අද මේ දහම් කතාවෙහි අපි නියැලෙන්නේ. එනිසා හැම කෙනෙක්ම බොහොම ශ්‍රද්ධාවෙන් ඒ මියගිය මව්පියවරුන්ට පින් අත්වේවා. අපට මේ දහම් දේශනාව ශ්‍රවණය කරන්නට අවකාශය සලසා දීපු ඒ දායක පිරිසගේ අරමුණු සඵල වේවා කියන උදාර සිතුවිලි ඇති කරගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනි. අපි අද දේශනාවේදී විශේෂ අවධානයක් යොමු කරන්නේ පරාභව සූත්‍රයෙහි එන තවත් වටින දහම් කරුණු ඇතුළත් ගාථා ධර්ම දෙකක් වෙත තමයි අපි අද දවසේ ඔබගේ අවධානය යොමු කරන්නේ. විශේෂයෙන්ම අපි ඊයේ පවත්වපු දේශනාවේදී සාකච්ඡා කළා ඉති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ චයෝ නරෝ ලද්ධං විනාසේති තම්පරා භවතෝ මුඛං කියපු තථාගත දේශනාව. අද ඒ දේශනාවෙම තව දිගුවක් ලෙස තව කරුණු දෙකක් ගාථා දෙකක් මම ඔබත් එක්ක එක දිනයක සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. මොකද එකම කරුණු කාරණා ඒ ගාථා දෙකේම අන්තර්ගතය තුල තිබෙන නිසා. අද දවසට අපි තෝරගන්න පළමු ගාථා ධර්මය වෙන්නේ සේහි දාරේහි සන්තුට්ඨෝ වේසියාසු පදිස්සති දිස්සති පරදාරේසු තම්පරා භවතෝ මුඛං. ඊළඟට දෙවෙනි ගාථාව අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බ රුත්තනින් තස්සා ඉස්සා න සූපති තම්පරා භවතෝ මුඛං. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙ පිරිහෙන අයගේ ඒ පිරිහෙන හේතු මොනවද කියලා. පිරිහෙන හේතු කාරණා මොනවද කියලා තථාගතයන් වහන්සේ මෙහිදී අවධාරණය කරනවා මුළු පරාභව සූත්‍රයේ පුරාවටම. එයින් අද දවසේදී ඔබට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් පෙන්වලා දෙන්නේ කුමක්ද? උන්වහන්සේ අපට දේශනා කරනවා යම් කිසි කෙනෙක් සිය දාරයන් විසින් නොසතුටු වූයේ එකුවේ තමන්ගේ බිරිඳ පිළිබඳව තමන්ගේ බිරිඳගෙන් ලැබෙන ආදරය ගැන සෙනෙහස ගැන බලා ගැනීම ගැන ආශ්වාදය ගැන තෘප්තිමත් නොවි වෛශ්‍යාවන් වෙත හරි වෙනත් අයට අයිති බිරින්දෑවරුන් කෙරෙහි හරි ගමන් කරනවා නම් එකිවේ එක වෛශ්‍යා ආශ්‍රයක් කරනවා නම් ශරීරය අලබි කරලා ජීවත් වෙන අය එවැනි අය ඇසුරට යනවා නම් එහෙම නැත්තම් තව කෙනෙකුගේ බිරිඳක් ආශ්‍රය කරනවා නම් ඒකයි කිව්වේ වේසියාසු පදිස්සති දිස්සති පරදාරේසු තම්පරා භවතෝ මුඛං. එක්කෝ වෛශ්‍යා වෘත්තියෙහි යෙදෙන කෙනෙකු ආශ්‍රයට යනවා නම් හෝ තව කෙනෙකුගේ බිරිඳක් විදියට ඉන්න කෙනෙකු ආශ්‍රය කරන්ට බැඳීම් තියාගන්ට යනම නම් භාග්‍යවතුන් වහන්සේ වදාලා එයින් කෙනෙකු පරිහානියට පත් වෙනවා කියලා. මෙහිදී විශේෂයෙන්ම ගෘහස්ත ජීවිත ගත කරන අයට භාග්‍යවතුන් වහන්සේගේ මේ පණිවුඩය හරිම වැදගත්. ඔබ දන්නවා ඔබ විවාහ ජීවිතයට එකතු වෙනකොට නේද ඔබට තිබෙනවා මානසික එකඟතාවන්, වාචසික එකඟතාවන්, නෛතික එකඟතාවන්. විවාහ ජීවිතයකදී අතිශයින්ම වැදගත් කරුණ වන්නේ නෛතික එකඟතාවය සහ වාචසික එකඟතාවයට වඩා මානසික එකඟතාවය.
ඒ මානසික එකඟතා අතර ප්‍රධාන දෙයක් තමයි ගෘහස්ත ජීවිතවලට ඇතුල් වෙන අයගේ එකඟතා අතර තමන්ව ඉක්මවන්නේ නෑ කියන පොරොන්දු අනෙකාගෙන් ලැබෙන එක. මානසිකව ඒ විශ්වාසය ලැබෙන එක. ඒක ප්‍රධාන කාරණයක් වෙනවා ගෘහස්ත ජීවිත ගත කරන අයගේ. ඊළඟට ඒක වාචසිකව එකිනෙකාට ඒ කරුණු සම්බන්ධව පොරොන්දු වෙන දෙයක් ඒක. ඉක්මවන්නේ නැහැ කියන එක. ඉක්මවන්න පුළුවන් ආකාර දෙකයි තියෙන්නේ. එකක් ගණිකා වෘත්තියෙහි යෙදෙන ශරීරය විකුණලා ජීවත් වෙන අය ඇසුරු කරන යන එක. තමන්ගේ බිරිඳ ඉක්මවලා යන්න පුළුවන්. කාන්තා ගණිකාව ඇසුරු කරන්න. කාන්තාවක් නම් පිරිමි ගණිකාව ඇසුරු කරන්න යන්න පුළුවන්. දෙපාර්ශ්වයෙන්. මොකද ශරීරය ලිංගිකමය වශයෙන් අලබි කරන පිරිමි අයත් ඉන්නවා, කාන්තාවත් ඉන්නවා. එතකොට යම්කිසි පිරිමියෙක්, මෙතන බුදුහාමුදුරුවෝ විශේෂයෙන් පිරිමියාට අවධාරණය කරා. ඔබගේ බිරිඳ ඉක්මවලා ඇයව නසලක හැරලා ඇයට බලහත්කාරයෙන් තර්ජනය කරලා යට කරලා හෝ නැත්තම් ඇයව බොරුවෙන් රවට්ටලා හෝ ඇය ඉක්මවලා ගණිකා වෘත්තියෙහි යෙදෙන කෙනෙකු වෙත ගිහිල්ලා ලිංගිකමය ආස්වාදයක් අත්විඳින්න හිතනව නම් ඒක ගෘහස්ත ජීවිතයක් පිරිහිලා යන්න, විනාශ වෙන්න, විශාල බලපෑමක් වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි. මොකද එවැනි හිත් රිදවීමකට පස්සේ ඒ ගෙදර තවදුරටත් සාමය ඉතුරු වෙන්න ඉඩක් තියෙනවා නම් ඒක විශ්මයජනක දෙයක්. ඒ ගෙදර සාමය විනාශ වෙන්න තියෙන ඉඩකඩ, සතුට විනාශ වෙන්න තියෙන ඉඩකඩ ඊටාම වැඩි. ඒ හින්දා භාග්‍යවතුන් වහන්සේ ඔබට හරිම කරුණාවෙන් අසීමිත මෛත්‍රියකින් ඔබ ගැන හිතලා, ඔබේ ජීවිතය ගැන හිතලා, ඔබේ සතුට ගැන හිතලා ඔබට දීපු මේ අවවාදය ගැන ඔබ ගැඹුරු අවධානයක් යොමු කරන්න ඕන. ඔය ලෞකික ලෝකයෙහි නේද? ලෞකික සමාජයෙහි අපිට පේනවා මේ දේවල් දැන් නිකන් සාමාන්‍ය ඒවා නොසලකා හැරිය යුතු තරම්, ගණන් නොගත යුතු තරම් දේවල් කොට සලකන තත්වයක් සමහර පිරිස් අතර තියෙනවා. ඒක ඒ දෙපාර්ශ්වයේම එකඟතා නම්, කැමැත්තවල් නම් ඒක ඒගොල්ලොන්ගේ ප්‍රශ්නයක්. හැබැයි බහුතරයක් ලෝකයා තමන්ගේ සැමියා හෝ තමන්ගේ බිරිඳ තමන් ඉක්මවා යන එක දරාගන්නේ ඉතාම අමාරුයි. ඉතාම දුෂ්කරව. එක දරන්ට දුෂ්කර කාරණයක් ස්ත්‍රියකට උනත් පුරුෂයෙකුට උනත්. එනිසා අපි තවදුරටත් මේ ලෝකය මොන්න තරම් වෙන පැත්තකට ඇදී යමින් තිබුණත් තවදුරටත් ධර්මය මත පදනම් වෙලා මා ඔබට සිහිපත් කරනවා, ඔබ උත්සාහ කරන්න. ඔබේ පවුල් සංස්ථාව ඇතුලේ මේ වගේ ඛේදවාචක නොවන තත්ත්වයට. දෙවෙනි පැත්ත තමයි අනෙකෙකුගේ බිරිඳක් ඇසුරු කරන්න පටන් ගැනීම, හෝ අනෙකෙකුගේ සැමියෙක් ඇසුරු කරන්න පටන් ගැනීම. කාන්තාවක් නම්, පිරිමියෙක් නම් අනෙකෙකුගේ බිරිඳක් ඇසුරු කරන්න පටන් ගැනීම. ඒක වේ පරදාර සේවනය කියන එක. ඒක වෙනම එකක්. දැන් ගණිකා වෘත්තියෙහි යෙදෙන අය භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේ ඒගොල්ලෝ වෙන සේවාවක් සපයමින් ඉඳපු වෙන සංස්කෘතියක් එක්ක, වෙන නීති රීති සම්ප්‍රදායක් එක්ක ජීවත් වෙච්ච අය. එතකොට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කාගේවත් යටතේ ඉඳපු අය නෙමෙයි.
ඒගොල්ලෝ ඒ කණ්ඩායම්වල නායිකාවෝ ඉන්නවා. ඒගොල්ලොන්ට විශේෂ මන්දිර තිබෙනවා. ඒක වෙනම සංස්කෘතියක්. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලය වෙනකොට. ඒක වෙනම තත්ත්වයක්. එතකොට එවැනි අය ආශ්‍රය නිශ්‍රය කරන්න ගියපු රජවරු, සිටුවරු, ප්‍රකෝටිපතියෝ එවැනි අය හිටියා. බුදුහාමුදුරුවන්ගේ ගැන්වීම තමයි නෑ එවැනි අයව ආශ්‍රය කරන්න යෑමෙන් පරිහානියට පත්වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියලා. මොකද හේතුව බොහෝ වෙලාවට ඔය වගේ බලගතු මිනිස්සු පිරිහිලා විනාශ වෙලා යන්න රාජ්‍ය තන්ත්‍රයේ ඉඳපු අය ඒ කාලේ මහා රජවරු තමන්ගේ බලය නැති වෙන්න හෝ මරුන් කන්න මේ ලෝක ඉතිහාසයේ රජවරු මරුන් කන්න රජවරුන්ට වහකවන්න උපකාර කරගෙන තිබෙනවා එයා ආශ්‍රය කරපු ඒ අභිසරුලිය නැත්තම් ගණිකා වෘත්තියේ නියැලිච්ච කෙනා. එයාව පාවිච්චි කරගත්තු අවස්ථා බොහෝ සෙයින් තියෙනවා. ඊළඟට රජවරුන්ගේ තොරතුරු ගන්න රහස් ගන්න එවැනි අය පාවිච්චි කරලා තියෙනවා ලෝකේ. ලෝක ඉතිහාසයේ එවැනි දේවල් බොහොමයක් ගැන තොරතුරු අපට ලෝක ඉතිහාසය පිළිබඳව කියවද්දී ඒ රාජ්‍යයන් කඩා වැටෙන්න බලපාපු සාමාන්‍ය ලෝකෙ හීනකින්වත් හිතන්නේ නැති දේවල් මේ ලෝක ඉතිහාස වෙලා තියෙනවා. මහ බලගතු මිනිස්සු නාස්ති වෙලා යන්න. ඒ මිනිස්සු එලිදරව් වෙන්න. ඒ මිනිස්සුන්ගේ බොහෝ අරමුණු විනාශ වෙන්න. එවැනි තැනැත්තියන් ආශ්‍රය කරන්න යාමෙන් කරුණු කාරණා යෙදිලා තියෙනවා. ඉතින් ඒක තථාගතයන් වහන්සේ ජීවමාන කාලෙත් එහෙමයි, වර්තමානෙත් එහෙමයි, අනාගතෙත් එහෙමයි. ඒ කියන්නේ ওই තුන් කාලෙම, ඒ කියන්නේ අතීතෙත්, වර්තමානෙත්, අනාගතෙත් කියනනේ මේ තුන් කාලයෙම මනුෂ්‍ය සමාජය තුළ ගණිකා වෘත්තිය තියෙනවා, තිබුණා, අනාගතෙත් තියෙනවා අනිවාර්යයෙන්. ඒක නැති වෙන්නේ නැහැ. ඒක පවතී ලෝකේ. නමුත් තමන්ට ස්වයං විනයක් තමන් ඇති කරගන්න ඕන. තමන්ට අරමුණු තියෙනවා. තමන් යම් කිසි කෙනෙක් එක්ක එකඟතාවයක්, කිවිස ගැනීමක්, ප්‍රතිඥාවක් ඇති කරගත්තා නම් අපි එකට මේ ගමන යනවා කියලා මම ඔබට යෝජනා කරනවා තථාගතයන් වහන්සේගේ දේශනාව මත පදනම්ව ඔබ මේ ප්‍රතිඥාව තුළ පුළුවන් උපරිම පිහිටලා ඉන්න. 100%ක්ම පිහිටලා ඉන්න. ඒකෙන් ඔබට බොහෝ පිරිහෙන්න තියෙන තැන් නොපිරිහි පවත්වා ගන්නට පුළුවන් වෙයි. බොහෝ අනාරක්ෂිත වෙන්න තියෙන අවස්ථා අනාරක්ෂිත නොවී ඉන්න පුළුවන්කම ලැබේ. සංසාරිකව අනාරක්ෂිත වීම විතරක් නෙමෙයි මෙතන මේ කතා කරන්නේ. එක පැත්තකින් ඔබේ ධනය අනාරක්ෂිත වෙනවා. එක පැත්තකින් ඔබේ ශරීර සෞඛ්‍ය අනාරක්ෂිත වෙනවා. අනෙක් අතින් ඔබ විවිධ පුද්ගලයන්ගේ හිංසනවලට ගොදුරු වෙන්න පුළුවන්. විවිධ අනාරක්ෂිතකම් ඔබේ ජීවිතයට උදා වෙනවා. එවැනි ආශ්‍රයන්ට ඔබ පෙළඹෙන්න පටන් ගත්තොත්. එනිසා බුද්ධිමත් වෙන්න. ඊටාම ප්‍රඥාවන්ත අය බවට කාන්තාවොත් පිරිමි අයත් මේ කාරණාව සම්බන්ධව සැලකිල්ලක් යොමු කරලා තමන්ගේ ජීවිතය පත් කර ගන්න ඕන. තමන් ඊටාම ප්‍රඥාවන්ත වෙන්න ඕන මේ කාරණා ගැන. මොකද අනිත් එක ඔය දේවල් ගෙවල් වල දරුවන්ට හංගගෙන කී කාලයක් පවත්වන්නද? අම්මා හෝ තාත්තා අනාචාරය යනවා කියන එක කී කාලයක් හංගන් ඉන්නද දරුවන්ගේ? ඔබ හිතනවද ඔබ මුලින් ඒ වගේ කාරණාවලට ගෙදර ඇති කරගනු ලබන රණ්ඩු සරුවල් දරුවන්ට ඇහෙන්නේ නැති වෙන්න පවත්වගෙන යයි? ඒත් ඒවා දිගු කාලයක් ගත වෙනකොට දරුවන්ට ටික ටික ඇහෙන්න පටන් ගන්නවා.
ඊළඟට දරුවෝ ඉස්සරහම රණ්ඩු වෙන්න පටන් ගන්නවා. ඊළඟට දරුවෝ ඔබ ගැන කොයි ආකාරයට කල්පනා කරන්න පටන් ගනීද? ඔබ බුද්ධිමත්ව හිතන්න. අද ළමයින්ගේ මේවා වහං කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අන්තිමටම ළමයින් වෙනුවෙන් අපි කොච්චර ආර්ථිකමය වශයෙන් භෞතිකමය වශයෙන් කැපවීම කරලා තිබුණත් ළමයින්ගේ ඉස්සරහ අපි අපේ ගෞරවය කෙලෙසාගෙන ඉවරයි නම් එතනින් එහාට ළමයි අපි කොච්චර ඒගොල්ලොන්ට භෞතික ප්‍රතිපාදන සපයලා තිබුණත් මොන ගෙවල් දොරවල් හදලා දීලා තිබුණත් මොන જાතියේ ලොකු ඉස්කෝලවලට දාලා තිබුණත් කොච්චර වියදම් කරලා තිබුණත් අපේ අම්මා මෙහෙමයි කියන එක අපේ තාත්තා මෙහෙමයි කියන එක ඒක යාගේ ඔළුවට කාවැදුනම ඒවා මත ඇතිවෙන gedara ගට්ටන එක එයාගේ මනස පීඩා විඳින්න පටන් ගත්තම එයා යම්කිසි වයසක් ආවට පස්සේ ඔබ කියන එක අහන්නේ නැතුව යන්න පටන් ගන්නවා. ඔබට ගරු කරන්නේ නැතුව යන්න පටන් ගන්නවා. ඊළඟට ඔබ ලෙඩක් දුකක් ඇදුනට පස්සේදී ඔබව තඹ දොයිතුවකට මායින් කරන්නේ නැති වෙන්න පටන් ගන්නවා. හොඳට කතා කරත් ළමයි ඊළඟට කතා කරන්නේ කපටිකමට කීයක් හරි ගලව ගන්න ඕන නම් විතරයි. ළමයිත් ඔබ එක්ක රඟපාන්න පටන් ගන්නවා. මොකද ඔබ ළමයි ගාව ඔබේ වටිනාකම් ටික නැති කරගත්තොත් ඔබ ළමයි ගාව ඔබේ වටිනාකම් ටික නැති කරගත්තොත් මතක තියාගන්න කවදා හරි දවසක ඒ ඇති කරගත්තු නරක ඒ ඉඳපු නරක බීජයේ නරක ඵල නෙලන්න වෙනවා. ළමයි අවුරුදු 14 15 වෙනකොට ඒවට ඊටාම දරුණු ප්‍රතිචාර දක්වනවා බොහෝ තැන්වල. එන්න බුද්ධිමත් වෙන්න. මිනිස්සුන්ට ලිංගික තෘෂ්ණාවල් එන එක අනාගාමී වෙනකන් ඒක සාමාන්‍ය ස්වභාවයක්. අනාගාමී ඵලයටපත් වුණු කෙනෙකුට විතරයි ලිංගික තෘෂ්ණාවල් නැත්තේ. එතකොට ඒ ලිංගික තෘෂ්ණාවල් තියන අයට නීත්‍යානුකූලව ආවාහ විවාහ වෙන්න පුළුවන්කම තිබෙනවා. තමන්ට තමන්ව තනිවම පාලනය කරගන්න නොහැකිනම්. එතකොට එතනදී වග වෙන්න ඕන ඒ තෘෂ්ණාව නිසා එක පැත්තකින් තමන්ගේ ආර්ථිකය පරිහානියට අනේක නවත්ත ගන්න ඕන. ඒ ලිංගික තෘෂ්ණාව ඇතුලේ ඒකේ සීමාව අඳුනගත්තේ නැතොත් ආර්ථික පරිහානිය එනවා. ඊළඟට තමන්ගේ ගෞරවය කියන එක ආරක්ෂා කරගන්න ඕනේ. ගෞරවය විනාශ වෙන්න දෙන්න හොඳ නැහැ දරුවෝ ගාව. එය තාම කල්පනාකාරීව ආරක්ෂා කරගන්න ඕන. තමන් වැරදි පාරවල් වල ගියොත් තමන්ගේ ගරුත්වය නැති වෙනවා. තාත්තෙක් විදියට දරුවෙකුගේ හිතේ ඉන්නේ වීරයෙක්නේ. තාත්තා කියන කෙනා. එයා මේ තත්ත්වයට වැටිලා කියලා දැනුණම ටික ළමයි එයාර තමන්ගේ ඔළුවේ ඉඳපු වීරයා මේ තත්ත්වයට වැටිලා කියලා එයාට අවබෝධ වෙනකොට අම්මා හැමදාම රණ්ඩු කරන්නේ මේ ප්‍රශ්නෙටයි කියලා එයාගේ වයසකදී තේරෙන්න ගන්නකොට එතකොට තාත්තලාට ගොඩක් වැරදිලා ඉවරයි. ගොඩක් දේවල් නැති වෙලා ඉවර වෙන්න පුළුවන්. හින්දා ඔබ ඒ කාරණාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් ලෙස පිරිහෙන්නේ නැතුව ගෘහස්ත ජීවිත ගෙවන්න ඕන නම් මේ ලෝකේ ඉන්න ඕන නම් සංසාරිකමය වශයෙන් පිරිහෙන්නේ නැතුව ඉන්න ඕන නම් ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගැන දැඩි ලෙස හිතන්න කියලා. දැඩි ලෙස කල්පනා කරන්න. මං මෙවැනි තත්වයකට වැටෙන්න ඕනෑද කියලා. ඇයි මට මගේ ජීවිතයේ යම් කිසි ස්වයං විනයක් ඇති කරගන්න බැරි ඇයි කියන එක ගැන ඔබ කල්පනා කරන්න. හරි අපි කියමුකෝ මෙහෙම.
යම්කිසි කාන්තාවක් හෝ පිරිමියෙක් එවැනි තත්ත්වයකට ජීවිතේ කවදා හරි අද වැටිලා තියෙනවා කියලා. එහෙම අපි උපකල්පනයක් කරමු. හැබැයි එයාට උනත් අද ඉඳන් උනත් ඕනනම් වෙනස් වෙන්න පුළුවන්. තමන්ගේ හැසිරීම නිසා තව කෙනෙක් විඳවනවා නම්, තව කෙනෙක් තමන් විශ්වාස කරපු කෙනෙක් පීඩා විඳිනවා නම් තමන්ට වෙනස් වෙන්න පුළුවන්. නෑ මම තවදුරටත් මේ තත්ත්වයට යන්නේ නැහැ. මම මේ ගින්න තුල තව කෙනෙක්ව අනිකාව මම තවදුරටත් පුච්චන්නේ නැහැ කියලා පොඩ්ඩක් කරුණාවෙන්, ආදරෙන්, මනුස්සකමෙන් කල්පනා කරලා යම්කිසි විනයක් ඕනනම් හදාගන්න පුළුවන්. ඕනනම් හදාගන්න පුළුවන්. ඊළඟට දැන් අනිත් පාර්ශවය ගත්තොත් දැන් එහෙම තත්වයකට කවුරු හරි කෙනෙක් අපි කියමුකෝ ඇද වැටිලා කියලා ඉන්නේ. අපි කියමු දැන් එතනින් ගැලවෙන්න උදව් කරන්න ඕන. ගැලවෙන්න උදව් කරන්න එපා. හරි. කෙලෙස් වලට වසඟුණාම මිනිස්සු මේ තත්ත්වයට යන්න පුළුවන්. එතකොට එහෙමත් විය හැකි බව තේරුම් අරගන්නත් ඕන. එහෙම විය හැකි. සමහර අය කෙලෙස් වල වසඟ වුණාම අනිවාර්යෙන්ම එවැනි තත්ත්වයන්ට පිරිමියෙක් වුණත් කාන්තාවක් වුණත් ඇද වැටෙන්න පුළුවන්. හොඳ ප්‍රතිපත්තියක් තියෙන, හොඳ ශක්තිමත් හිතක් තියෙන අය පරිස්සම් වෙනවා. තමන් ආරක්ෂා වෙලා ඉන්නවා. නමුත් සමහර කෙනෙක් ඉන්න පුළුවන්. තමන්ගේ මනසේ වහලෙක් වෙලා එවැනි තත්ත්වයකට ඇද වැටිච්ච. ඒව වුණත් කතා කරලා, සාකච්ඡා කරලා, තේරුම් අරගෙන පුළුවන් තරම් දෙදෙනා අතර නැවත විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් තත්ත්වයකට ගමන් කරන්න ඕන. මෙවැනි දෙයක් වුණා කියලා ඉක්මවා ගියාය කියලා සදාකාලිකව වෛර කර කර, ක්‍රෝධ කර කර, ශාප කර කර එකට ජීවත් වෙන එකට වඩා වැරද්දක් වුණා නම් ඒ වැරද්ද සාකච්ඡා කරලා තේරුම් අරගෙන ආයෙත් එවැනි වැරද්දක් නොවෙන්න තමන්ගේ පැත්තෙන් වග බලා ගනිමින් කටයුතු කරන්න ඕන. වැරද්ද කරපු කෙනා. අනිත් ඒ වැරද්දෙන් පීඩා විඳපු කෙනා වුණත් හැමදාම වෛර කර කර හිටියා කියලා ඔබ ඉන්නම නම් එකට. එතනින් පස්සේ වෙන්වීමක් වෙන්නේ නැතුව එකට ඉන්නව නම් වෛර කර කර, ක්‍රෝධ කර කර, සාප කර කර, හෙන ඉල්ල ඉතින් හිටියා කියලා මොකක්ද ලැබෙන්නේ? එහෙනම් ඊට වැඩිය හොඳයි වෙන් වෙන එක. එහෙනම් බුද්ධිමත් වෙන්න. බොහොම ප්‍රඥාවන්ත කෙනෙක්. හොඳට හිතලා මතලා මේ වගේ ප්‍රශ්නවලදී මේවා හරි සංවේදී කාරණා, හරි සංවේදී ප්‍රශ්න. මේ ඇතුලේ මිනිස්සු මේ තත්වයන්ට ඇද වැටෙන්නේ ඇයි? ඒවා ගොඩාක් සංකීර්ණයි. අත්ත වශයෙන්ම කියනවා නම් ධර්මදේශනාවක සමහර කාරණා අපි දන්නෙත් නෑ. මේ අපිට උපදෙස් දෙනවා මිසක අපි දන්නෙත් නෑ ඇයි මිනිස්සු මෙහෙම මෙතෙන්ට වැටෙන හේතු කියලා. මොකද ඒවා එක්කෙනෙකුට වඩා වෙනස් තව කෙනෙක් එවැනි තත්වයකටපත් වෙච්ච කාරණා. එහින්දා මේ කෙනෙක්ගේ අත්දැකීමක්, දෙන්නෙකුගේ අත්දැකීමක් අරගෙන මේ වගේ කාරණා ගැන නිශ්චිත තිරසාර උත්තර කාටවත් කියන්න බෑ. කෙනෙක් මෙවැනි තත්ත්වයන්ට ඇද වැටෙන හේතු වෙනස්. හරිම වෙනස්. ඒ නිසා මම ඔබට බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ කියලා දෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා ඔබ පුළුවන් තරම් වීරිය කරන්න. ඔබ විවාහ ජීවිතයට පත් වුණා නම් එතන ඉන්න. මොකද එතන ඉක්මවාගෙන ස්වාමි පුරුෂයෙක් විදියට ඔබ වෛශ්‍යාවන් කරා ගියොත් හෝ වෙනත් විවාහක ජීවිතයක් ගෙවන කාන්තාවක් ඇසුරු කරන්නට ගියොත් හෝ ඔබ පිරිහෙනවා. ඒක තමයි යථාර්ථය. ඔබ පිරිහෙනවා. කාන්තාවක් වුණත් එහෙම අනියම් පිරිමි ඇසුරු කරන්නට හෝ පිරිමි ගණිකාවන් ඇසුරු කරන්නට හෝ ගියොත් ඔබ පිරිහෙනවා.
ඒක ඇත්තක්නේ. සෞඛ්‍ය පිරිහෙනවා කියන එක ඇත්තක්නේ ඒක. ඒ කියන්නේ එතෙන්ටපත් වෙච්ච හේතු මොනවා වුණත් ආර්ථිකය පිරිහෙනවා. සෞඛ්‍ය පිරිහෙනවා. වෙලාව නාස්ති වෙනවා. පෞල් ජීවිතේ රණ්ඩු අඩ දබර එක දවසක් නෑර අනිවාර්යෙන්ම තියෙනවා. විවිධ භයානක ලෙඩ රෝග බෝ වෙන්න ඉඩකඩක් තියෙනවා. ඉඩකඩක් තියෙනවානේ. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ පොදු අනතුරු ටික ඒවා ඉතින් නොසලකා හැරලා කටයුතු කරන්න බෑ කාටවත්. නොසලකා හැරලා. ඒවා නොසලකා හැරලා කටයුතු කළොත් ඊට අදාළ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දඬුවමක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් වපුරපු බීජයෙන් අස්වැන්නක් තමන්ට නෙලන්න වෙනවා. උතන තමයි තියෙන විපාකේ. දැන් බුද්ධිමත් වෙන්න. කොහොම කල්පනාකාරීව ඥානවන්තව වැඩ කරන්න. ඉතින් තමන් අනෙකාට තමන්ව ඉක්මවා යන්න එපා කියලා ඒ කියන්නේ කොලයකට අස්සම් කර පමණින්ම අනෙකා තමන් ඉක්මවා යන්නේ නැතුව ඉන්නම ඕනෑ කියලා හෝ ඉඳීමයි කියලා බලාපොරොත්තු වෙනව නම් කවුරු හරි කෙනෙක් ඒකත් යම්කිසි ආකාරයකට එයාගේ පැත්තෙනුත් එයා අනිකාව ඒ තත්ත්වයට පත් කරන්න දායක වීමක් වෙනවා. ආදරය නැත්තම් කරුණාවන්තකම නැත්තම් අනිකා පිළිබඳව අවබෝධයකින් කටයුතු කරන්නේ නැත්තම් කාන්තාව ගැන වුණත් පිරිමියා ගැන වුණත් එවැනි තත්ත්වයන්ට කෙනෙකු ඒ කියන්නේ ඇද වැටෙන්න ගේ ඇතුළෙන්ම කරුණු කාරණා යෙදෙන්න පුළුවන්. ඒවා බුද්ධිමත්ව විසඳ ගන්න. යම් යම් ප්‍රශ්න තියෙනවා නම් ඒවා උපදේශකයෝ ඉන්නවා ඒ සම්බන්ධ කවුන්සිලර්ස්ලා ඉන්නවා වැඩිහිටියෝ ඉන්නවා බුද්ධිමත් ඒ වගේ දේවල් සාකච්ඡා කරලා ජීවිතේ යම් යම් නොයකඟතා එනකොට මැද තැනකට එන්න කරුණු කාරණා තේරුම් ගන්නට එකිනෙකාට අවබෝධ කරගන්නට එවැනි බුද්ධිමත් විදියට ඒවයිදී හැසිරෙන්න. දැන් කවුරු හරි හැබැයි හිතාගත්තොත් මම බැඳ නිසාම මාව ඉක්මවන්නේ නැතුව ඉන්න එක වගකීම කියලා ඒක නීතිය සම්බන්ධ කාරණයක් විතරයි. නීතියෙන් එතකොට එහෙම ඉක්මවපු එක්කෙනා වරදකරුවෙක් වෙනවා. හැබැයි ඒකත් ඔප්පු කරන්න පුළුවන් වුණොත්. ඒ නිසා මෙතන වැදගත් කාරණය වන්නේ පුළුවන් තරම් තමන්ගේ පැත්තෙන් අනිකා එවැනි තත්ත්වයකට ඇද නොවැටෙන්න තමන්ගේ චර්යාවන්හි යහපත් බව නිවැරදි බව මටසිලුටු බව ආදරය කරුණාව මේ දේවල් ඔබ පවත්වා ගන්න ඕන. ඒ වගේම තමන් විවාහ ජීවිතයකට පත් වුණා නම් අනිකාව ඉක්මවා නොයන තත්ත්වයට තමන්ගේ හිත පාලනය කරගන්න පිරිමියෙක් වුණත් කාන්තාවක් වුණත් අනිවාර්යයෙන්ම අප කැප වෙන්නට ඕනනේ. අනිවාර්යයෙන්ම අප කැප වෙන්නට ඕන. ඊළඟට තව ගාථාවක් මම සඳහන් කළා. ඒ ගාථා ධර්මයේ තියෙන්නේ තව හොඳ වටින උපදේශයක් මේ ආවාහ විවාහ වෙන අයට. ඒකේ මේ මූලිකව බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ තරුණ වියේ ඉන්න කාන්තාවක් වයසට ගියපු පිරිමි අය විසින් විවාහ කරගන්න එපා කියලා. සරලව ඒකයි ඒ ගාථාවේ මූලික උපදේශනය තියෙන. ඒ කියන්නේ පිරිමි කෙනා ගොඩක් දැන් වයසයි නම් ඒ කියන්නේ අවුරුදු 50 60 වෙච්ච කෙනෙක් අවුරුදු 20ක 25ක කාන්තාවක්ව විවාහ කරගන්න ගැහණු දරුවෙක්ව විවාහ කරගන්න යනව නම් ඒක පිරිහෙන දෙයක් විදියට තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒකට උන්වහන්සේ හේතු කියනවා. උන්වහන්සේ දේශනා කරනවා මේ මුනොත් මේ ඇය කෙරෙහි සැකෙන් සහ ඊර්ෂ්‍යාවෙන් නොනිදා ඉන්න වෙනවා කියලා. ඒකෙන් එයා පිරිහෙන්න පටන් ගන්නවා කියලා. කියන්නේ තමන්ට වඩා ගොඩාක් ලොකු මේ වයස පරතරයක් සහිත ගැහණු කෙනෙක්ව විවාහ කරගන්න වයෝවෘද්ධයා මහල්ලා ඊළඟට ඇය තමන් ඉක්මවා යාවි කියන බය ඇතුලේ සැකය ඇතුලේ ඊර්ෂ්‍යාව ඇතුලේ
විඳෝ දිවාරය දෙකම ගත කරන්න වෙනවා. එතකොට එයා ඒකෙන්ම පිරිහිලා විනාශ වෙලා යනවා කියන එක තමයි බුදුහාමුදුරුවෝ මෙතන පෙන්වලා දෙන්නේ. ඉතින් ඒ කියන්නේ අතීතෙත් එවැනි ප්‍රවණතාවන් සමාජයේ තියෙන්න ඇති. අදත් එවැනි ප්‍රවණතා මේ සමාජයේ අපිට දැක ගන්න පුළුවන්. කාමයෙන් ආශක්ත වුණාට පස්සේ තමන්ගේ වයස මොකද්ද? තමන් විවාහ කරගන්න යන තැනැත්තියගේ වයස මොකද්ද කියලා අමතක වෙලා කටයුතු කරන අය ඉන්නවනේ. අදත් ඉන්නවා, අතීතෙත් ඉන්නේ නැති. ඉතින් මේ අතීතයේ ඉඳපු අය භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමාජයේදී උන්වහන්සේ අනිවාර්යයෙන්ම දකින්න ඇති ඒ මිනිස්සු කොච්චර ඊර්ෂ්‍යාවකින් පීඩා විඳිනවද කියලා. කොච්චර ඊර්ෂ්‍යාවකින් ඉන්නවද තමන්ගේ මේ ගැහණිය සම්බන්ධව කියලා. තමන්ගේ බිරිඳ සම්බන්ධව. එයි තමන් මහල්ලෙක්, තමන් වයෝවෘද්ධයෙක්. එතකොට ඇය තව තරුණ කෙනෙකුට ආකර්ෂණය වෙන්න තියෙන ඉඩකඩ අනිවාර්යයෙන්ම වැඩි. තාම ඉහළ සීලවන්ත තැනැත්තියක් නොවේ නම් ඇය එවැනි මහල්ලෙකු ඉක්මවා යන්න ඉඩකඩක් තියෙනවා. එතකොට ඒක විවාහ කරගත්තු මිනිස්යාගේ යටිහිතත් හැමතිස්සෙම දන්න දෙයක්. ඒකයි බුදුහාමුදුරුවෝ මෙතන අවධාරණයක් කරන්නේ ඔබට. ඔබ එවැනි තරුණ වියේ ඉන්න කෙනෙකු මොන හේතුවක් නිසාවත් විවාහ කරගන්න යන්න එපා. එවැනි කෙනෙක් විවාහ කරගත්තොත් ඇය කෙරෙහි ඉරිසියාවෙන් ජීවත් වෙන්න ගිහිල්ලා ඔබ ඉතාම පරිහානිකර තත්ත්වයට ඇද වැටෙන්න පුළුවන්. කාන්තාවකට නම් එහෙමයි. වයෝවෘත කාන්තාවෝ තරුණ අය විවාහ කරගන්නවා. ඉතින් ඒ තත්ත්වයට පිරිමියෙක් දැන් මේ වගේ රටවල් වල වයෝවෘත ජපන් ජාතික කාන්තාවෝ විවාහ කරගන්නවා ඔය ආසියාතික අනෙක් රටවල් වලින් ආපු මේ තරුණ ළමයින්ව. ඉතින් ඒ තරුණ ළමයි පිරිමි අය ඒ අය විවාහ කරගන්නේ මෙහි වීසා එක හදාගන්න. හැබැයි ඇත්තටම ඒ කාන්තාව මේ වෙන අරමුණකට තමන් විවාහ කරගන්න උපායශීලී වෙන කෙනෙකුට අහු වුණොත් එයා විඳෝ ඉන්නේ ඊළඟට. ලෝකේ එහෙම ඒවා මේ රටවල් වල වගේ ලෝකේ ගොඩක් රටවල් වල එහෙම තියෙනවානේ. ලංකාවෙත් එහෙම දේවල් තියෙනවා. ඉතින් කාන්තාවක් වුණත් පිරිමියෙක් වුණත් කල්පනා කරන්න ඕනේ මෙයා මගේ වයසට ගැලපෙනවද? මම කොයි වයසේද? මෙයා මගේ පුතෙක් වගේ, මෙයා මගේ දුවෙක් වගේ. මම නිසි වයසේ විවාහ වුණා නම් මේ වගේ දුවෙක් ඉන්නවා මට. මේ වගේ පුතෙක් ඉන්නවා. නිසි වයස කියලා මට කියන්න බෑ. මෙන්න මේ වයස තමයි කසාද බඳින වයස කියලා ලංකාවේ ලෝකයේ පිළිගන්නවානේ. සාමාන්‍යයෙන් අවුරුදු 20ක් විතර වුණාම කසාද බඳින්න පුළුවන් කියලා. ඒක ගැන හිතලා මම මේ ඔබට කියන්නේ. නැත්තම් කෙනෙක් අහන්න පුළුවන් ආමුදුරවරු කවුද අපිට කසාද බඳින වයස කියන්න කියලා. මම දන්නේ නැහැ. ඒක මේ ලෝකේ කියන කතාවක්. වයස Taman තමයි තීරණය කරන. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා Taman වයස කීයේදී විවාහ වුණත් Tamanට ගැළපෙන මිනිසෙක් එක්ක විවාහ වෙන්න ඕන. වයෝවෘද්ධ මහල්ලෙක් එක්ක විවාහ වෙන තරුණ ගැහණු ළමයාත් අනතුරකට වැටෙනවා. ඒ වගේම ඒ මහලු තැනැත්තත් අනතුරකට වැටෙනවා. ඒ වගේම වයෝවෘද්ධ මැහැල්ලක් සමග විවාහ වෙන පිරිමියා නිසා ඒ මහලු කාන්තාවත් අනතුරකට වැටෙනවා. ඒ පිරිමියත් අනතුරකට වැටෙනවා. බොහෝම කෙටි කාලයක් සතුටින් ඉඳී. ඊට පස්සේ තමයි ඇත්ත වශයෙන්ම කියනවා නම් යුද සමය ආරම්භ වෙන්නේ. ඊර්ෂ්‍යාව පිරුණු, සැකය පිරුණු, විශ්වාසයක් නැති, ආදරයක් නැති,
හිංසාව බලවත් වුණු, පීඩා කිරීම සහ වදදීම බලවත් වුණු ඒ කරදරකාරී ජීවිතය දෙදෙනාටම වහකදුරු වගේ තිත්ත ජීවිතය ආරම්භ වෙන්න පටන් ගනී. ඒ නිසා මම ඔබෙන් ඉල්ලා සිටිනවා මේ ලෞකික ප්‍රශ්න. ඒත් මේ ප්‍රශ්න නිසා ලොකු සංසාරික ප්‍රශ්න ඇති වෙනවා. මේවා ලෞකික ප්‍රශ්න තමයි. හැබැයි මේ ප්‍රශ්න හරියට විසඳගත්තේ නැතොත්, මේවා දිහා බුද්ධිමත්ව කල්පනා කරලා කටයුතු කරන හැසිරෙන කෙනෙකු බවට ඔබ පත්ුනේ නැතොත්, ඔබේ ලෝකෝත්තර ප්‍රශ්න කියන්නේ ලෝකයෙන් එතරවීම නැත්තම් මේ සසරෙන් එතරවීම කියන ප්‍රශ්නට උත්තර හොයද්දී මේ වගේ ප්‍රශ්නවලින් හැදිච්ච බලගතු නරක විපාක අර ලෝකෝත්තර ගමනට බාධා කරනවා. ඒකයි මේ ප්‍රශ්න ගිහියෝ විසඳ ගන්න ඕනේ කියන එක, මෙවැනි තත්ත්වයන් තමන්ගේ ජීවිතේ ඇති නොවන විදියට වැඩ කරන්න ඕනි කියන එක තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. නැත්තම් බුදුරජාණන් වහන්සේ වගේ උත්තමයෙක් නේද මේ වගේ අතිශයින්ම ලෞකික ජීවිතයේ ප්‍රාථමිකම කාරණා මිනිස්සුන්ට මේ ගත්තොත් මේ බුදුවරු ලෝකෙට ඇවිල්ලා මූලිකවම දේශනා කරන්නේ ජාති ජරා ව්‍යාධි මරණ කියන ධර්මතාවන්ගෙන් නිදහස් වෙන මගනේ උන්වහන්සේලා දේශනා කරන්නේ. හැබැයි මෙවැනි කරුණු ඇයි බුදුවරයෙක් අවධාරණය කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ දන්නවා. ඒ උන්වහන්සේ උතුම් බුදුනුවණින් අවබෝධ කරගෙන තියෙනවා මේ වගේ මිනිස්සුන්ගේ සීලය දියුණු කරගන්න, මිනිස්සුන්ගේ මූලික ගුණ වගාව ඇති කරගන්න බලපෑමක් වෙන කරුණු වල කලමනාකරණයක් මිනිස්සු කරගත්තේ නැතොත් ඊටාම ඉහළ ආධ්‍යාත්මික ගමනක් යන්න හරි දුෂ්කරයි. ගෘහස්ථයාට හරි ඒක ඊටාම අසීරු කරුණක් වෙනවා. ඒකයි මේ ප්‍රශ්න මුල ඉඳලම විසඳ ගන්න ඕන. අපේ තරුණ දරුවන්ට, දියණිවරුන්ට මම යෝජනා කරන කවදාවත් තමන්ගේ වයසට ගැලපෙන්නේ නැති වැඩිහිටි පිරිමි එක්ක ගනුදෙනු කරන්න යන්න එපා. මොන්න තරම් ආදරේ පෙන්නුවත් ගනුදෙනු කරන්න යන්න එපා. දැක්කනේ අර පහුගිය කාලේ එක භයානක ඝාතනයක් වුණේ. අර එක කාන්තාවක් කපලා පෙට්ටියක දාලා ගෙනිලා තිව්වේ කොළඹ නගරෙ මැද. ඒ පිරිමි තැනත්ත ගත්තොත් ඉතින් අවුරුදු 50 ගානක්ද කොහෙද වෙනවා. ඒ කාන්තාව අවුරුදු 30 ගානක්. ඒ කියන්නේ ඒ දෙපාර්ශවයම විනාශ වෙනවා එවැනි තත්වයක. ඒක තමයි පිරිහෙනවා කියන්නේ බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ Tamanට නොගැලපෙන අය සමග ගනුදෙනු වලට ගියොත් ප්‍රශ්නේ පටන් ගන්නවා. ඉඳ හැම තිස්සෙම තමන්ගේ වයසට ගැලපෙන කෙනෙක් ආදරය කරන්න තෝරගන්න. විවාහ වෙන්න තෝරගන්න. ඒක මේ කියන්නේ. තමන්ගේ වයසට ගිහිල්ලා අවුරුදු 70 වෙදි කවුරු හරි කසාද බඳින එක වැරදිද කියලා අපිට කියන්න බෑ. ඉතින් ඒක යාගේ කැමැත්තනේ. හැබැයි එයා බඳින්න ඕන එයාට ගැලපෙන වයසක කෙනෙකු. එයාට ගැලපෙන කෙනෙක්. නැතුව ඒ කසාදෙ නිසා එයාට ජීවත් වෙන ඉතුරු අවුරුදු 2-3 හරි විඳෝ ඉන්න නම් වෙන්නේ. දෙවෙනි කසාදයක් මොකටද? ඊට වැඩිය එයාට හොඳයි තනියම ඉතුරු අවුරුද්ද 2ක් ගත කරන එක. තමන්ට ගැලපෙන්න ඕන. තමන්ට පෝෂණය කරන්න පහසු වෙන්න ඕන. තමන්ට ඒ බැඳීම පවත්වාගෙන යන්න කායික මානසික ශක්්‍යතාවයක් තියෙන්න ඕන. එතකොට ඔබ පිරිහෙන්නේ නැහැ. ගොඩක් අය විනාශ වෙලා තියෙන්නේ ඔය වැරදිින්ද. ඔය ගොඩක් තරුණ දරුවෝ මම දන්නවා. කෙටිකාලීන ලාභයක් ගැන හිතලා තමයි මහලු අය විවාහ කරගන්න කැමති වෙන්නේ. එක්ක සල්ලි ටික ගැන හිතනවා. එක්ක දේපල ගැන හිතනවා.
එක්කො මනස්ගාතවල රැවටෙනවා. තාත්තා වගේ මාව බලාගනී ඔය වගේ මනස්ගාතවල පැටලෙනවා. මෙ තේරුම් ගන්න. ඒ වගේ බොරු මනස්ගාතවල පැටලිලා තමන්ගේ ජීවිතය ඔට්ටු තියන්න යන්න එපා. තරුණ දුවෙක්කුණාම ආවාහ විවාහ වෙන්න යෝජනාවක් කෙනකොට බලන්න ඕන මේ තැනැත්තයි මගේ තාත්තගේ වයසයි අතර මොකද්ද තියෙන පරතරය කියලාවත් අඩුව. තරුවන්ට වුණත් මම යෝජනා කරනවා මේ රටක හරි ඉන්න කවුරු හරි කාන්තාවක් කවුද කැමති රැවටෙන්න. බොරු පෙන්නලා කපටිකම් කරලා බොරුවට හිතවත්කම් ඇති කරගෙන විවාහ වෙලා වීසා එක හදාගත්තම එහෙම මාරු වෙලා යන්න දෙයිද? එහෙම නිකම්ම. ඒ නිසා කාත් එක්කවත් එහෙම සෙල්ලම් කිරීම නොකළ යුතුයි. එහෙම වෘත්තියට ඒ කියන්නේ ඒවා මේ බිස්නස් එක විදියට ආවහ විවාහ වෙන අය මේ වගේ රටවල ඉන්නවා. ඒක බිස්නස් එකක්. හැබැයි ඉතින් ඒ අවුරුදු ගානකින් දික්කසාද වෙන්නකන් ගෙවන්න ඕන මාසිකව. හල්ලි කෙව ඉන්නවා. එහෙම ඒවා ඕනද? එහෙම ඇවිල්ලත් මේ රටවල් වල ඉන්න මොකක් හරි ඔළුවේ අමාරුවක් තියෙන්න ඕනේ නා. ඒ විදියට මේ රටවල් වල ජීවත් වෙන්න හිතන්න. නෑ එහෙම වෙන්න ඕනේ නෑ කවුරු. ඇයි අපි රටක් නැති මිනිස්සුද? හින්දා බුද්ධිමත් වෙන්න. තමන්ට ගැළපෙන කෙනෙක් විවාහ කරගන්න. කොයි රටෙන් හරි කමන්නේ. තමන්ට ගැළපෙන කෙනෙක්. තමන්ට ගැළපෙන වයසක. මොකද ඒ දෙපාර්ශවයක්ම විඳවන එක නවත්තන්න නම් මේවා තේරුම් අරන් කටයුතු කරන්න ඕන. අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඒ කාරණාව බුද්ධිමත් වෙන්න කියලා. ප්‍රඥාවන්ත වෙන්න කියලා. ගෘහස්ත ජීවිතවල අඩදඹර ඇති වෙලා තියෙන්නේ මේ ප්‍රශ්න හින්දා. මිනිස්සු විඳවන්නේ මේ ප්‍රශ්න හින්දා. එක්කෝ ඉක්මවා යෑම, එක්කෝ නොගැලපෙන වයස් මට්ටම් වල අය ආවාහ විවාහ වෙලා සැකය. සමහර වෙලාවට සමහර ඇත්තටම ඒ කාන්තාව හෝ බාලවයස්කාර කාන්තාව හෝ බාලවයස්කාර පිරිමියා ඇත්තටම තමන් බැඳපු කෙනාට අවංකවම ආදරෙන් ඉන්නව වෙන්නත් පුළුවන්. කවදාවක්වත් ඉක්මවල ගිහිලා නැති වෙන්නත් පුළුවන්. ඒත් සැක කරනවා, රණ්ඩු වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා. මොකද ඔය මිනිස්යාගේ ස්වභාවය තමයි මිනිස්යා කියන සත්වයාගේ තමන් ගැන ආත්ම විශ්වාසයක් නැති වුණාම තමන් ගැන තමන් තෘප්තිමත් නොවුනම හැම එකක් දිහාම ඊර්ෂ්‍යාවෙන් සහ සැකෙන් බලන් පටන් ගන්නවා. ඒක තමයි මිනිස්යාගේ ස්වභාවය. ඒ මනුස්ස සත්වයාගේ හැටි. ඉතින් මේවා 100% නවත්තන්න බෑ කොච්චර වයස් ගැලපුණත්. නමුත් අඩුම දැන ලෙඩ දාගන්න නැතුව ඉන්න. කාගේ හරි ගාව තියෙන සල්ලි මිටියක් ගැන හිතලා, කවුරු හරි යන වාහනයක් ගැන හිතලා එවැනි තත්වයකටපත් වෙන්න එපා. මොකද අන්තිමට ඒ සල්ලි මිටියත් එක්ක හෝ වාහනෙත් එක්ක නෙමෙයි ජීවත් වෙන්න වෙන්නේ. බුද්ධිමත් වෙන්න. ඒ කරුණු දෙක ඔබේ මේ ලෝක ජීවිතය මේ ගාථා ධර්ම දෙක තුල ඔබේ මේ ලෝක ජීවිතේ එකක් විවාහ වෙච්ච අයට ඒ විවාහ ජීවිතය වඩා සුරක්ෂිතව සහ තෘප්තිමත්ව පවත්වාගෙන යන්න උපකාරවත් වෙනවා පළවෙනි ගාථාව. දෙවෙනි ගාථාව උපකාරවත් වෙනවා විවාහ වෙන්න ඉන්න අයට තමන්ගේ විවාහයේ සහකාරිය හෝ සහකරු ගැන තීරණයක් ගනිද්දී තමන් කරගන්න විවාහය ඇතුලේ තමන්ගේ ගෙදරට තමන්ට ඊර්ෂ්‍යා කර ඉන්න මනුස්සයෙක් එක්කද තමන් විවාහ වෙන්න යන්නේ. තමන් ගැන නිතරම සැකෙන් බලන්න පුළුවන් මනුස්සයෙක් එක්කද තමන් විවාහ වෙන්න යන්නේ කියන එක හිතනද මේ ගාථා ධර්මයේ උදව් කරනවා ඔබට. මේ ගාථා ධර්මයේ උදව් කරනවා ඔබට. එන්න බුද්ධිමත් වෙන්න, ප්‍රඥාවන්ත වෙන්න. වයසක මිනිස්සෙක් කසාද බැඳගෙන ඒ මිනිස්යාගේ සල්ලි වලින් නේද
සැලෝන් වලට ගිහිල්ලා උඩ පනින මිනිස්සෙක් වෙන්න හිතන්න එපා. පිට රටවල් වල සවාරි ගහලා ටික කාලයක් සතුටු වෙන්න හිතන මිනිස්සෙක් වෙන්න එපා. ඉවර වෙලා තමයි නවතින්නේ. මහා විනාශකින් නවතින්නේ. කොතනින් ඔබේ ජීවිතේ කෙලවර වෙයිද දන්නේ නැහැ. බුද්ධිමත් වෙන්න. අනුන්ගේ සල්ලි පාවිච්චි කරගන්න කපටිකම් කළොත් පාවිච්චි කරන්න හිතන් ඔබ කෙනෙක්ව ආවාහ විවාහ කරගත්තොත් මතක තියාගන්න ඔබටත් ඊට වැඩිය ලොකු වන්දියකින් පාවිච්චි වෙන්න වෙන බව. බුද්ධිමත් වෙන්න. මේ මුලදිම නැති කරගන්න ඕන දේවල්. මෙවැනි ප්‍රශ්න ජීවිතයට ඇති කරගන්නේ නැතුව ඉන්නයි උත්සාහ කරන්න ඕනේ. ඇති කරගන්නේ නැතුනේ. ඇති වුණාට පස්සේ විසඳිල්ල ලේසි නෑ. ඒ නිසා මේ වගේ ප්‍රශ්න ඇති නොවන විදියට වැඩ කරන්න ඕන. අම්මලා තාත්තලා දරුවන්ට ආවාහ විවාහයන් යෝජනා කරද්දී සල්ලි තියනවා කියලා මහල්ලෙක්ගේ කරේ තමන්ගේ දරුවෝ එල්ලලා යවන්න කටයුතු කරන්න එපා. ඒ වගේ දේවල් කරපු තැනුත් නැතුව නෙමෙයි අපේ රටේ. සල්ලි ඔක්කොටම සල්ලි. තියෙන දේපොළ ටික ගැන ඔළුවට එන්නේ මරුණම් කමන්නේ මටනේ කියලා. අපේ ළමයාටනේ කියලා. බොරු දේවල් පෙන්නලා කවුද දන්නේ මහල්ලට හෝ මැහැල්ලට කලින් තමන්ගේ ළමයා මැරලා ඇයිද කියලා. කවුද දන්නේ? බුද්ධිමත් වෙන්න. තෘෂ්ණාවෙන් වසඟ වෙලා තීන්දුව ගන්න එපා. මේ මුළු දේශනාව පුරාම තියෙන එක. තෘෂ්ණාවෙන් වසඟ වෙලා තීන්දුව ගන්න එපා. ගොඩක් විඳවන්න වෙයි කියන එක. මුළු ලෝකේ පුරාම මේ විඳවිල්ල තියෙනවා. අපේ සිංහල ජාතිය විතරක් නෙවෙයි හැම ජාතියක් තුලම මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් සමහර ආගම්වල අය මේ ප්‍රශ්නෙට මූණ දෙනවා තදට. ඒගොල්ලොන්ට ඒක ගැන කියන්නවත් අයිතියක් නැහැ නේ. ඉතින් ඔහේ ඉන්න විතරනේ පුළුවන්. අපිට වාසනාවට බෞද්ධයෝ වෙච්ච හින්දා මේවා ගැන විවෘතව කතා කරන්න හරි පුළුවන්. සමහර ආගම් ඇතුලේ සමහර ආගමික නීති රීති ඇතුලේ ප්‍රශ්නයක්වත් අහන්න බෑ. බලන් ඉන්න විතරයි පුළුවන්. බලන් ඉන්නව ඇරෙන්න ඒගොල්ලොන්ට වෙන කරන්න දෙයක් නැහැ. වාසනාවකට බෞද්ධයන්ට අඩුම තමන්ට අසාධාරණයක් වෙනකොට කතා කරන්න හරි නිදහසක් තියෙනවා. ලොකු දෙයක්. ඉතින් ඒ නිසා ඉතාම හොඳින් ඔබ මේ දේශනාව අද ශ්‍රවණය කළා. මං හිතනවා ජීවිතයට ප්‍රයෝජනවත් කරුණු ගණනාවක් ඔබ මේ දේශනාව ඇතුලේ ඉගෙන ගත්තා. තව අයට මේ දේශනාව අහන්න ලැබුණොතින් හොඳයි කියලා හිතෙනම නම් ඒගොල්ලොන්ට කියන්න හෙට අනිද්දා වෙනකොට බුද්ධ පුතුන් YouTube නාලිකාවේ මේ දේශනාව නැවත ඔබට හෙට උදේ වෙනකොට ඒක ඕන වෙලාවක අහන්න පුළුවන් විදියට සූදානම් කරලා දෙනවා. තව කෙනෙකුට අහන්න සලස්සන්න. අඩුම තමන් වලකට වැටිලා නම් ඉන්නේ දැන් තමන්ට ගොඩේමක් නැත්තම් තමන්ට පේනවා නම් මෙයත් මේවැනි වලකට වැටෙන්න යන්නේ කියලා අන්නේ වගේ අයට මේ දේශනාව පොඩ්ඩක් අහන්න දෙන්න. මටත් පින් සිද්ධ වෙයි මේ බණ කරලා දෙන්න කියලා දායකත්වයේ අරන් ඉල්ලීම කරපු අයටත් මං විශ්වාස කරනවා පින් සිද්ධ වෙයි. එක මිනිස්සෙක් හරි මෙවැනි දේශනාවක් අහලා ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතේ ලොකු අනතුරකට වැටෙන එක වළක්ව ගන්න අපි දායක වුණොත් අපේ බුදුහාමුදුරුවෝ මේවා බොහෝම කරුණාවෙන් අපිට කියලා දීපු දේවල්. ඒ නිසා බුද්ධිමත්ව තේරුම් ගන්න බලමු. ඉතින් අද අපේ චින්තක වීරසේකර මැතිතුමා කල්යාණී වීරසේකර මැතිණිය සතුටු වෙන්න ඕන. අද අපේ රටට අපේ සමාජයට අපේ ඊළඟ පරම්පරාවට විතරක් නෙමෙයි වර්තමානයේ වැඩිහිටි තරුණ සියලු දෙනාටම ඊටාම ප්‍රයෝජනවත් වන දහම් කරුණක් පරාභව සූත්‍රයේ ඇසුරු කරගෙන සාකච්ඡා කරන්නට ඔබ නිසා අද අවස්ථාව උදා වුණා. නෝනාගේ නමින් මිය ගියපු ආදරණීය අම්මට අවුරුද්දකට කලින් ශ්‍රීමති වීරරත්න මාතාවට පින් අනුමෝදන් කිරීමයි මූලික අරමුණ වුණේ. එතුමියටත් ඊට අමතරව විශේෂයෙන්ම අභාවයට පත්වෙච්ච ආදරණීය පියවරු දෙපළ මාවනැල්ලේ පදිංචිව ඉඳලා මියගිය සිරිසේන වීරසේකර පියාණන්ට එඩ්වින් වීරරත්න නෝන මහත්මයාගේ ආදරණීය පියාණන් ඇතුළු කොට
ඒ පරම්පරාවල මිය පරලොව ගියපු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට අපි මේ පින් අනුමෝදනා කරමු. ඒ වගේම මේ පින්කමට සම්බන්ධීකරණය කළේ අපේ දමිත් අයියා. එතුමා ඇතුළු සියලු දෙනා නමින් බණහපු ඔබ නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් මේ පින් අත්වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා. ඔබේ ආදරණීය මාතාව ඇතුළු කොට සියලු ඥාතීන් මේ පින්බෙලෙන් නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. ඒ වගේම සියලුම දෙවිවරු මේ පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව අපේ චින්තක වීරසේකර මැතිතුමාගේ ආදරණීය මාතාව ජීවත්ව ඉන්නවා. ඥානවති වීරරත්න මාතාව සුජීවත්ව සිටිනවා. එතුමිය මං හිතන්නේ මට එක අවස්ථාවක මුණ ගැහුණ අපේ චින්තක මහත්මයාගේ සොහයුරාගේ නිවසේදී මාවනැල්ලේ ධර්ම දේශනාවකට ගියපු අවස්ථාවක ඒ මාතාව ඇතුළු කොට සුජීවත්ව සිටින සියලු දෙනාටත්, බණ අහපු ඔබටත්, ඔබේ පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත්, බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. මේ පින්කම් කරගෙන අපේ අධ්‍යාපන කටයුතු ටිකක් කරගන්නට මේ කාලේ ජපානයේ වැඩ සිටින්නට අපිට අවකාශය උදා කරමින් අපිට සියලුම කටයුතු සූදානම් කරලා දෙන අපේ පූජනීය පුජි සුගත සෙනසුන් නිර්මාතෘ අපේ හුරුළුනිකවැවේ සුදම්ම ස්වාමින් වහන්සේ ඇතුළු සහෝදර ස්වාමින් වහන්සේලා ඇතුළු සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා, දීර්ඝායුෂ චිරජීවනයේ ලැබේවා. දෙවිවරුද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට මේ පින් කුසල් පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති තී. හැම දිනාටම තෙරුවන් සරණයි.